ඔබට සුබ දවසක් වේවා. අද මා කැමති සුදු බයිබලයේ පැරණි ගිවිසුමේ ගීතාවලිය කියන ග්‍රන්ථයේ තිබෙනා වූ ලස්සන අර්ථවත් සදාතනික ගීතිකාවක් ගැන කතා කරන්න. අපි හැමෝම දන්න, අපි කවුරුත් ආශා කරන, අපි කවුරුත් අත්දැකලා තියෙන ගීතිකාවක් හැටියට මම මේක හඳුන්වනවා. ඒක සඳහන් වෙන්නේ ගීතාවලිය 23 වෙනි ගීතිකාව හැටියට. දිව්‍ය එඬේරානෝ එහි මාතෘකාව. සමිදානෝ මා එඬේරානෝය අග හිඟ මට නොවන්නේ. එතුමානෝ සුනිල් තනබෙම් මත මා සතප්වා සිසිල් ඇල දොල වෙත පමුණුවා මා පන ගන්වනසේක. සිය නාමයේ මහිමේ සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යනසේක. මරණය වැනි රුදුරු නිම්නය මැදින් ගියත් ඔබ මා සමග බැවින් මට කිසි බියක් නොවන්නේ. ඔබේ කෙවිතද සැර යටියද මා නියත සැනසෙල්ල වන්නේ. ඔබ මාගේ සතුරන් ඉදිරියේදී මංගල බොජුනක් පිළියෙල කරදී මා සිරස තෙලින් ආලේප කරනසේක. මාගේ කුසලාන උතුරා යන්නේ. ඔබගේ දයාව හා කරුණාව නියතව දිවි හිමියෙන් මා අනුව එන්නේය. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසස්ථානය වන්නේ. මේ ගීතිකාව ලියලා තියෙන්නේ දාවිද් කියන පුද්ගලයා. දාවිද් කියන පුද්ගලයා පළමුවෙන්ම එඬේර කොල්ලෙක්. බැටළුවන් බලාගත්තා වූ තමන්ගේ පියාගේ බැටළු රැළ තමන්ගේ සහෝදර සහෝදරියන් සමග රැක බලාගත්තා වූ පුද්ගලෙක්. ඔහු එඬේර කොල්ලෙක් පළමුවෙන්. ඔහු මෙහෙම සිටින අතර වීණා වාදනය කරන්න ඉගෙන ගන්නවා. සෝත්සාහයෙන් මේ බැටළුවන් බලා ගන්න අතරේ ඔහු වීණාව වාදනය කරනවා දේව ප්‍රශංසාව සඳහා. ඔහු ටික දවසකට පසුව ඔහු රජවාසල වීණා වාදනය කරන්නා වූ වීණා වාදකයා බවට පත් වෙනවා සාවුල් රජතුමාගේ රජවාසල. බයිබලයේ සඳහන් වෙනවා මේ දාවිද් කොයිතරම් සුන්දරව, දාවිද් කොයිතරම් ගැඹුරින් මනහර ලෙස වීණාව වාදනය කරාද කිව්වොත් සාවුල් රජතුමා සමහර වෙලාවට ආත්මයකින් ආවේශ වෙනවලු මොහුගේ වීණා වාදනය අහලා. ඒ වීණා වාදනයෙන් අහලා ඔහු ආවේශ වෙලා එක වෙලාවක මේ දාවිත්ව මරන්න උත්සාහ කරනවා. ඔහුගේ අතේ තියෙන හෙල්ලය විසිකලා ගහනවා වීණා වාදකයාට. ඔහු කැලේ ගිහිල්ලා හැංගෙනවා. සාවුල් රජතුමාගේ පුතා ජොනතන් ඔහුට උදව් කරනවා. හැංගිලා ඉඳලා පසු කාලයක નિયમિત දවසකදී රජකමටපත් වෙන. දෙවියන් වහන්සේ ඔහුව සාවුල්ගෙන් පසුව රජකමට ආලේප කරනවා. දැන් ඔහු එඬේර කොල්ලෙක්, වීණා වාදකෙක්, ඒ වගේම රජ කෙනෙක්. ඊශ්‍රායල් ඉතිහාසයේ සාර්ථක රජුරුවන් අතරින් කෙනෙක් හැටියට මොහුව හඳුන්වනවා. මේ පුද්ගලයා තමයි මේ ගීතිකාව ලියන්නේ. සැබවින්ම ඔහු වනාන්තරේ තමන්ගේ බැටළු රැළ පෝෂණය කරන විට ලැබුවා වූ අත්දැකීම් ඇසුරින් මේ ගීතිකාව ලියන්න ඇති. එකල බැටළු එඬේරෙකුගේ වගකීම්, වගවීම් සහ ක්‍රියාදාමය ඔහු ආදේශ කරනවා අපේ දෙවියන් වහන්සේගේ ක්‍රියාදාමය. ඒ කියන්නේ බැටළු එඬේරෙක් තමන්ගේ බැටළු රැළ දිවි හිමියෙන් ජීවිතය පරදුවට තබා රැක බලා ගන්නවා. ඔහුගේ රැක බලා ගැනීමේ කොටසට අයිති වෙනවා එක බැටළුවෙක්වත් බැටළු රැළේ නැති වෙන්නට බෑ.
ඔහුව සොයාගෙන යනවා සම්බ වෙනතුරු. සීමාව සම්බ වෙනතුරු. රාත්‍රී කාලයේදී, දවල් කාලේ, උදේ කාලේ කියලා එකක් නැහැ. ඒ බැටළුවා සම්බ වෙනතුරු සොයාගෙන ඇවිත් බැටළු ගාලට ඇතුල් කරනවා. ඊළඟ වගකීම තමයි ඒ බැටළුවන්ගේ පෝෂණය. බැටළුවන්ව යහපත් තන බිම් වලට, පෝෂණීය තන බිම් වලට ගෙන යාම, ඔවුන්ට සුදුසු පිරිසිදු පානීය ජලය සැපයීම, ඔවුන් වනසතුන්ගෙන් ආරක්ෂා කිරීම, ඔවුන්ට ලෙඩ රෝග බෝ වුණු විට ඒවා සුවපත් කිරීම බැටළු එඬේරෙකුගේ කාර්යයක්. ඒ වගේම මේ තන පිට්ටනිවල ඉඳලා රාත්‍රී කාලයට බැටළු ගාලට ගෙනියන අයවත්, උදේ නැවත බැටළු ගාලෙන් එළියට දාන අයවත් ගණන් කරලා, ඒ ගණන් සම්පූර්ණයෙන් Tamanගේ හිතේ තබාගෙන නැවත බැටළු ගාලට මොවුන් ඇතුල් කරන විට සියල්ලන් සම්පූර්ණයෙන්ම සිටිනවාද කියලා සොයා බැලීමත් බැටළු එඬේරෙකුගේ වගකීමක්. ඒ වගේම යේසුස් වහන්සේ කියනවා බැටළු එඬේරෙක් බැටළුවන් ආරක්ෂා කිරීම පිණිස බැටළු ගාලේ දොරකඩ නිදාගන්න. යම් කිසි සතුරෙක් ආවොත් ඒ බැටළු ගාලට ඇතුල් වෙන්න ඔහුගේ ඇඟ පාගගෙන යන්න ඕනේ. එවිට ඔහු නැගිටලා ඒ බැටළුවන්ව ආරක්ෂා කරන්නට කටයුතු කරනවා. සොර සතුරන් ඇතුල් වීම වළක්වන්න ඔහු දිවි හිමියෙන් ඒ ස්ථානයේ සිටිය යුතුව තිබෙනවා. ඒ වගේම මෙහි සඳහන් වෙනවා බයිබලයේ සමහර තැන්වල බැටළුවෝ ඔහුගේ එඬේරාගේ කටහඬ හොඳින් අඳුරනවා. ඒ කියන්නේ අයව හොරකම් කරන්න බෑ. ඒ කටහඬින් පුද්ගලිකව ඔවුන්ව අඳුරනවා. දැන් මේ සියල්ල පදනම් කරගෙන තමයි මේ ගීතිකාව දෙවියන් වහන්සේට ආදේශ කරලා තියෙන්නේ. සමින්දානෝ මා එඬේරානෝය. දෙවියන් වහන්සේ මාගේ එඬේරා, අගහිඟ මට නොවන්නේ. උන්වහන්සේ සුනිල් තන බිම් මත මා සතප්පා, සිසිල් ඇලදොල වෙත පමනුවා මා පණ ගන්වන සේක. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අපිට අවශ්‍ය කරන සියල්ල පෝෂණය සපයන්නා වූ දෙවියන් වහන්සේ. ඊළඟට කියනවා මරණය වැනි ගනඳුරු රුදුරු නිම්නේ මැදින් ගියත් ඔබ මා සමග බැවින් කිසි බියක් නොවන්නේ. දැන් බැටළුවන්ව සමහර වෙලාවට Tamanගේ බැටළු ගාලට රැගෙන එන විට රාත්‍රී කාලය වෙනවා. බැටළුවන්ව මෙහෙයවන්නේ බැටළු එඬේරා කෙවිට සහ සැරයටිය කියලා ලී දෙකකින්. කෙවිට කියලා කියන්නේ ඔවුන් වැරදි කරන විට ඔවුන්ට පොඩි පහරක් දෙන පුංචි කෝටුවක් වගේ එකක්. සැරයටිය කියලා කියන්නේ දිග කොක්කක් සහිත දිග උස ලීයක්. මේ ලීයෙන් තමයි ඔවුන් ඒ බැටළු රැළෙන් එළියට යනවා නම් ඒ කොක්කෙන් දාලා තමයි ඇදලා ගන්නෙ ඒ රැළට. යම්කිසි පාලමක් එහෙම උඩින් යනවා නම් අනතුරු සහිත ඒ බැටළුවන්ගේ පැත්තෙන් බැටළු මේ පාලමේ තිබෙන්නා වූ ඇඳක් වගේ තියලා ඒ අයව ලස්සනට ඒගොඩ කරනවා. තවත් මෙහි සුවිශේෂී දෙයක් තිබෙනවා. බැටළු එඬේරා දවල් කාලේ ඒ සැර යටිය කරේ තබාගෙන ගමන් කරනවා. එය බලාගෙන බැටළුව පිටිපස්සෙන් ගමන් කරනවා. දැන් රාත්‍රී කාලේ කරේ තබාගෙන ගමන් කළත් උන්ට පේන්නේ නැති නිසා බැටළු එඬේරා කරන්නේ ඒ සැර යටිය බිම ඇන යනවා. ඒ සද්දෙට බැටළුව පිටිපස්සෙන් ගමන් කරනවා. ඒක තමයි මේ කියන්නේ මරණය වැනි රුදුරු නිම්නය මැදින් ගියත් ඔබ මා සමග බැවින් මට කිසි බියක් නොවන්නේ. බැටළුවන්ට විශ්වාසය තියෙනවා මේ සද්දය එන විට ඉස්සරහින් යනවා අපේ එඬේරා කියලා. දෙවියන් වහන්සේත් ඒ වගේ අපිට අමාරුකම් තියෙන විට, මරණය
දුක වේදනාව වෙන විට උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා මට කිසි බයක් ඇති නොවන්නේ කියලා ඔහු කියනවා. ඔබගේ කෙවිතද සැරයට යද මා නියත සැනසෙල්ල වන්නේ. උන්වහන්සේ අපිව මෙහෙයවනවා. අපිට පොඩි පොඩි දඬුවමුත් කරන උන්වහන්සේ වැරදි මාර්ගයෙන් හැරිලා හරි මාර්ගයට එන පිණිස. ඒකට තමයි කියන්නේ කෙවිත. කෙවිතත් පාවිච්චි කරන උන්වහන්සේ. අපි දන්නවා සාමාන්‍යයෙන් අපේ ගම්වල කෙවිත කෝටුව පාවිච්චි කරනවා සතුන්ට පහර දෙන්නත් පොඩි දරුවන් වගේ අයට පහර දෙන්නත් ඒවා පාවිච්චි කරනවා. ඒ කෙවිත පාවිච්චි කරනවා දෙවියන් වහන්සේත් අපිව හරි මාර්ගයට ගන්න. ඔබ මාගේ සතුරන් ඉදිරියේදී මංගල බොජුණක් පිළියෙල කර දී මා සිරස තෙලින් ආලේප කරනසේ. මාගේ කුසලාන උතුරා යන්නේ. දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්න විට අගහිඟකම් නැහැ කියලා කියනවා, පෝෂණය සපයනවා කියලා කියනවා, ආරක්ෂාව දෙනවා කියලා කියනවා. උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා කියලා තියෙනවා. මාගේ ඔළුව තෙලින් ආලේප කරනවා කියලා කියන්නේ උන්වහන්සේ මාව උසස් කරනවා. ඔබගේ දයාව හා කරුණාව නියතව දිවිහිමියෙන් මා අනුවෙන්නේ. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන නිවාසය වන්නේ. දැන් මා ඉස්සෙල්ලා කිව්වා බැටළුවන්ව තන පිට්ටනි වලට ගෙනහිල්ලා කෑම දීලා වතුර දීලා ඔවුන්ව පෝෂණය කරලා ඔවුන්ව රැගෙන එනවා ආපහු සුරක්ෂිත තැනකට. ඒකට කියනවා අපි බැටළු ගාල කියලා. මේ බැටළු ගාල හුඟක් වෙලාවට පලස්තීන දේශයේ ගෙවල් වල යටම තට්ටුවේ තමයි තියෙන්නේ. එහි තියෙනවා උණුසුම ලබන ගිනි ගොඩවල්. ඒවට බැටළු එඬේරු ඉන්නවා. ඒවා රැක බලා ගන්නවා. එහි දොරකඩ අනිවාර්යෙන්ම බැටළු එඬේරා රාත්‍රී කාලය ගත කරනවා. ඒ රාත්‍රී කාලය ගත කරද්දී කිසිවෙකුට ඇතුල් වෙන්න බෑ. දැන් මේ සමහර වෙලාවට තන පිට්ටනි වල සීතලේ ඉඳලා ඒ සමහර වෙලාවට සතුන් පුංචි පුංචි සතුන් දෂ්ට කරනවා. මේ තැනට ආපුවාම ඔවුන්ට විශාල සහනයක් දැනෙනවා. උණුසුමක් තියෙනවා. සුරක්ෂිත භාවයක් තියෙනවා. ඔවුන්ට හොඳ නිින්දක් ගත කරන්නට පුළුවන් ආරක්ෂා සහිතව. දැන් මේ ගීතාවලිය කතුවරයා දාවිත් රජතුමා අපිට පැහැදිලි කරනවා අපිටත් හරියට ඒ වගේ. අපි මේ ලෝකයේ සමහර වෙලාවට ප්‍රශ්නකාරීව, සමහර වෙලාවට වේදනාත්මකව දුක් සහ මිනිස් සීමාවන් තුල ජීවත් වෙන අපි අවසානයේදී ඒ දෙවියන් වහන්සේගේ සදාතනික රාජ්‍යයට අපි ඒකට කියනවා සදාතනික ගෘහය කියලා, ගෙදර කියලා කියනවා. දෙවියන් වහන්සේගේ ගෙදරට අපි මරණයෙන් පස්සේ යනවා. ඒ ගියාම එහි වේදනාව නැහැ, ප්‍රීතිය ඇති. උන්වහන්සේ අපි සමග සිටිනවා, සුරක්ෂිත භාවයේ තියෙනවා. ඒක සමාන කරනවා මේ දාවිත් කියන පුද්ගලයා බැටළුවෙක් තන පිට්ටනියක ඉඳලා ඒ සුරක්ෂිත ස්ථානයට යනවා වගේ අපි හැම දිනාට දෙවියන් වහන්සේ පිළියෙල කරලා තියෙන ඒ දේශයට, ඒ රාජ්‍යයට, ඒ නිවසට අපි ඇතුල් වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තුවක් ඇති කරගෙන ඒ ස්වාමින් වහන්සේ නැමැති මහත් ඉඬීරා අපිට දෙන ඒ අනුග්‍රහය, ආදරය, සෙනෙහස, සුරක්ෂිත භාවයට ඇතුල් වෙන්නට අපි සියලු දෙනා උත්සාහ කරමු. දෙවියන් වහන්සේ ඔබට පිහිට වෙනසේක්වා. දෙවියන් වහන්සේගේ රැළට මේ සියලු දෙනා අයිති ලෝකයේ සිටින්නා වූ කිසිම මිනිසෙකුට වෙන් කරන්න බෑ. උන්වහන්සේගේ රැළෙන් එලවන්නට බෑ. උන්වහන්සේ හැම ආගමකම, හැම ජාතියකම, හැම වර්ගයකම අය උන්වහන්සේ ළඟට එන්නට අවසර තිබෙනවා. ඒ රැළේ සුරක්ෂිත භාවය උන්ට තිබෙනවා. උන්වහන්සේ ආරාධනා කරනවා ඒ සියලු දෙනාට එන්න කියලා. ඔබ හැමට සුබ දවසක් සහ දේව පිහිට ලැබෙනසේක්වා. ආමේන්.